ඉතින් ඔබ බොහොමත්ම ආදරයෙන් රැඳෙන්නේ බ්‍රහස්පතින්දා අපේ මලත් සමග. ඉතින් අපි කිව්වා විරාමයට යන්නට පෙර ස්වයං රැකියාවකට යොමු වෙන්නට බලාපොරොත්තු වෙන ඉන්න ඔබට අත්ලක් වෙන්නට තමයි අපි දැන් මේ විශේෂාංගයෙන් සූදානම් වෙන්නේ. එහෙනම් මේ ප්‍රවිෂ්ඨය ගෙත්තම් විශේෂාංගයට. ඔව් ඉතින් ඔබට පුළුවන් නම් අපේ ගෙත්තම් විශේෂාංගය තුළින් ස්වයං රැකියාවකට මුල පුරන්නට ඔබේ සමාජිකයන්ට පවුලේ ඔබේ රටට අපේ රටට මේ ලෝකයට ආර්ථිකමය වාසියක් අත් කරගන්නට කොයිතරම් අපූර්ව වේවිද. ඒ වගේම තමයි ඔබේ දෑත් තුළින් නිවස අලංකරණය කරගන්නට පුළුවන් නම් විවිධ විසිතුරු නිර්මාණ කරගන්නට පුළුවන් නම් ඔබේ මනසට කොයිතරම් සතුටක් දැනෙයිද. ඒ නිසාම තමයි අදත් ඔබේ යෙහෙළිය අපේ බොහොම ආදරණීය යෙහෙළිය ඇයට අපි ආරාධනා කරේ ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී ශිරන්ති පෙරේරා මහත්මියට. අයිබෝන් සුබදෑසන. අයිබෝන් සුබදෑසන. ඔව් ඉතින් ශිරන්තිට වැඩි කාලයක් දෙන්නට ඕනේ හින්දා වැඩි දේවල් කතා නොකරම අපි අද මොකද්ද කරන්නට ඕනි කියලා මේ අපි ප්‍රේක්ෂකයෝ බලාගෙන ඉන්නා. ශිරන්ති එනවා කිව්වා මොකද්ද අපි කරන්නේ? ඔව් අද කියලා දෙන්නේ මම ක්‍රිවල් එම්බ්‍රොයිඩරි කියන විෂය ඇතුලේ තියෙන මැහුම් ක්‍රම කීපයක්ම අහගන්න විදිහ. ඉතින් අපි මීට කලිනුත් මේ ක්‍රිවල් එම්බ්‍රොයිඩරි ක්‍රමය හඳුන්වලා දුන්නා. ඇත්තටම ක්‍රිවල් එම්බ්‍රොයිඩරි කියලා කියන්නේ ලංකා අපිට හෑන්ඩ් එම්බ්‍රොයිඩරි වල වගේම මැහුම් ක්‍රම රාශියක් තියෙන විෂයක්. ඉතින් මේක ඇතුලේ තියෙනවා ඒකටම ආවේනික වෙච්ච මැහුම් ක්‍රමත්. ඒ වගේම සමහර ඒවා අපි පාවිච්චි කරනවා සාමාන්‍යයෙන් අපි හෑන්ඩ් එම්බ්‍රොයිඩරි වල භාවිතා වන මැහුම් ක්‍රමත් මේකට භාවිතා කරනවා. ඒ වගේම තමයි මේකේ විශේෂත්වය මේ සඳහා අපි නූල් පොටවල් 6ම පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් හෑන්ඩ් එම්බ්‍රොයිඩරි කරනකොට නූල් පොටවල් 2ක් 3ක් වගේ පාවිච්චි කරන අවස්ථා තියෙනවානේ. නමුත් මේ ක්‍රිවල් එම්බ්‍රොයිඩරි වලදී නූල් පොටවල් 6ම පාවිච්චි කරලා අපි මහන්නේ. ඒ වගේම තමයි මේ සඳහා විශේෂ වෙච්ච මෝස්තරක් තියෙනවා. ඒ කියන්නේ දැන් සාම්ප්‍රදාය අපි කියපු මලක් කියලා. දැන් අපි සාමාන්‍යයෙන් හෑන්ඩ් එම්බ්‍රොයිඩරි වලදී මලක් මහනකොට ඒක ස්වභාවිකව තියෙන විදිහටම මහන්න උත්සාහ කරනවා. නමුත් මේ ක්‍රිවල් එම්බ්‍රොයිඩරි වලදී එහෙම ස්වභාවිකත්වයෙන් එහා ගිහිල්ලා ටිකක් විසිතුරු බවක් තමයි මේ එම්බ්‍රොයිඩරි ක්‍රමයට යොදාගන්නේ. හොඳයි. ඉතින් අපි අද අපි කරන මේ මෝස්තර නිර්මාණය ගැන කතා කරනකොට අපි මෙන්න මේ විදිහට ඔබට පෙන්වන්නට කැමතියි. ඔබ දකින්න මෙන්න මේ කොළ තුන තමයි අපි මහන්න පුරුදු කරනවා කියලා කිව්වනේ මේ කොළේ. මොකද්ද මේ ගැන අපි තවත් වැඩි දුරට කතා කරොත් එහෙම? ඔව් දැන් එතන පේනවා ඇති මම කොළ තුනකට තමයි මෙහෙම ක්‍රමේ පාවිච්චි කරලා තියෙන්නේ ලංකා. නමුත් අපිට පුළුවන් මේක අපිට මෝස්තරයක් තියෙනවා නම් මලක් වගේ ලොකු මලක් තියෙනවා නම් මල් පෙති වලට පාවිච්චි කරන්න පුළුවන්. ඔබට ඉතාමත් පැහැදිලිව දැන් පේනවා. මෙන්න මේ ලොකු මල් පෙති විශේෂ මේ කොළ තුනනේ. කොළ තුන. ඔතන මහලා තියෙන කොළ තමයි අපි අද කතා කරන සහ ඔබට කියලා දෙන්නේ මේ කොහොමද මහගන්නේ කියලා. දැන් එතන ඒක මහන්න අපි මැහුම් ක්‍රම 3ක් පාවිච්චි කරා. අපි දැන් එකින් එක ක්‍රම 3ක් පාවිච්චි කරනවා මේ කොළය මහ ගන්නට. එකින් එක අපි ඒක ඉගෙන ගමු. පළවෙනි ක්‍රමය කියලා දෙමුකෝ නේද? දැන් ඒකද මම කිව්වා ඉස්සෙල්ලා අපි නූල් පොටවල් 6ක් පාවිච්චි කරන්න ඕන කියලා. නූල් පොටවල් 6ක්. 6ක්. ඔව් කැරි නූල් පොටවල් 6ක් පාවිච්චි කරා. ඉතින් 6ම දාගන්න පුළුවන් ටිකක් දිග තියෙන තුඩ සහිත ඉඳි කට්ටක් තමයි පාවිච්චි කරන්නේ. දැන් මේ මැහුම් ක්‍රමය ඇත්තටම විශාල රූපයක් පුරව ගන්න ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක්. ඉස්සෙල්ලාම අපි දැන් මේ වගේ මම කොලයක් කියලා හිතන්නකෝ ඇඳලා තියෙන්නේ. මේ කොලේ අපි ඒකට කියනවා බ්ලැන්කට් ස්ටිච් කියලා. බ්ලැන්කට් ස්ටිච් එක මහගෙන යන්න ඕනේ මේ ඇඳලා තියෙන අවුට්ලයින් එකට. ඒක පටන් ගන්න විදිය බලමු. මම ලේසි නිසා මෙතනින් පටන් ගන්නවා. නැත්නම් අපි දැන් මේ ෆ්‍රේම් එක අපේ පැත්තට හරවගෙන මහනකොට මෙතනින් පටන් අරගෙන මහන්නත් පුළුවන්. ඊළඟට අපි කරන්නේ අපිට අවශ්‍ය තැනින් මෙහෙම නූල උඩට අරගෙන ටිකක් පහළට ඉඳි කට්ට ගහලා මේ ඉඳි කටු තුඩ ගේන්න ඕන අර නූල උඩට ගත්තු තැනට. මෙන්න මේ වගේ නූල උඩට ගත්තු තැනට ගේනවා. ඊළඟට අපි මේක ඉස්සෙල්ලා පළවෙනි සැරේ මෙහෙම ඇදලා ගන්නවා. හරි. ඊළඟට අපි ටිකක් දැන් මේකේ හැඩයක් තියෙනවානේ යම්කිසි. මේ හැඩය යනු ගොඩාක් ළඟින් මහන්න අවශ්‍ය නැහැ. ටිකක් ඈත් කරනවා. හැබැයි හැමතිස්සෙම මේ ඉන්දිකටු තුඩ ගේන්න ඕන. අපි ඇඳලා තියෙනවානේ මෙතන අවුට්ලයින් එකක්. ඒ අවුට්ලයින් එකට තමයි ඉන්දිකටු තුඩ ගේන්න ඕන. ඒ ගෙනල්ලා මේ ඉන්දිකට්ට යටින් නූල පටලව ගන්න ඕනේ මේ වගේ. හරි. ඊට පස්සේ මේක මෙහෙම අදිනවා. ඔය විදිහට සම්පූර්ණයෙන්ම මේ ඇඳලා තියෙන හැඩයත් ගැන හිතාගෙන සම්පූර්ණයෙන්ම මේක වටේ
අපි බ්ලැන්කට් ස්ටිච් එක තමයි මහගෙන යන්න ඕන. මෙන්න මේ වගේ. මේ කොලේ හැඩයට නේද? ඔව් මල් පෙත්ත හෝ කොලේ හෝ හැඩයට තමයි මේක මහන්නේ. දැන් මම මෙතන කොලයක හැඩය ඇඳට අපිට මේක රවුම් හැඩයක් තියෙනවා කියලා හිතන්නකෝ. ඒ රවුම් හැඩයක උනත් ඔබ දකිනවා මෙන්න මේ කොලය තමයි අපි නිර්මාණය කරන්නේ. කොළ 3ක් තියෙනවා. හැබැයි ක්‍රම 3කින් තමයි අපි මේ නිර්මාණය කරලා පෙන්වන්නේ. මැහුම් ක්‍රම 3ක් තියෙනවා නේද? ඔව් එක කොලයක් මහන්න මැහුම් ක්‍රම 3ක් පාවිච්චි කරලා තියෙනවා ලංකා. ඉතින් ඒක තමයි අපි ඉස්සෙල්ලා පළවෙනි එක කියලා දෙන්නේ මේ අවුට්ලයින් එකේ බටන් හෝල්ස් නැත්නම් බ්ලැන්කට් ස්ටිච් එක මහගන්න එක. දැන් සාමාන්‍යයෙන් අපි හෑන්ඩ් එම්බ්‍රොයිඩරි වලදී මේ බ්ලැන්කට් ස්ටිච් එක පාවිච්චි කරන්නේ වාටියක් මහන්න. අපි හිතමුකෝ මේස රෙද්දක එහෙම නැත්නම් ලේන්සුවක වගේ වාටියක් මහන්න තමයි අපි ගොඩක් වෙලාවට මේක පාවිච්චි කරන්නේ. නමුත් අපිට මේ ක්‍රමේදී කියන්නේ ක්‍රිවල් එම්බ්‍රොයිඩරි වලදී පුළුවන් මේ වගේ අවුට්ලයින් එකක් වුණත් මේ ක්‍රමයට මහගෙන යන්න. ඔව්. දැන් මේ මල් පෙත්ත ක්‍රම 3කින් මහලා තියෙන්නේ. අපි පළවෙනි ක්‍රමේ තමයි ඔය පෙන්වන්නේ. අපි දෙවෙනි ක්‍රමෙත් ඉක්මනින් පෙන්නමු. මොකද අපිට කාල වේලාව මේ සියල්ලට හරස් වෙන නිසා. හොඳයි. ඔන්න මේ පළවෙනි ක්‍රමය. ඔව් පළවෙනි ක්‍රමේ මේ විදිහට වටේටම මහගන්න තියෙන්නේ. අපි එහෙනම් ඊළඟ එක මහලා ඉවර වෙච්ච එකක් බලමු කොහොමද පේන්නේ කියලා. ඔන්න පළවෙනි ක්‍රමේ මහලා ඉවර වුණු මොස්තරයක්. ඔන්න මල් පෙත්තක් අපි ගමුකෝ නේද? ඔව් මල් පෙත්තක් හැඩේ මේ තියෙන්නේ දැන් ඔන්න මම කියලා දීපු විදිහට මේක වටේටම කන්ටිනියු කරලා තියෙනවා කලින් කියලා දීපු ක්‍රමය. දැන් ඊළඟ ක්‍රමේදී මම මේක පොඩ්ඩක් මේ පැත්ත හරව ගන්නම්. ඒකට ලේසි. ඇතුලෙන් නැවත ආයේ හැඩේ පොඩ්ඩක් පොඩියට ඇඳගෙන තියෙනවා. අපි කිමු කොලයක් හෝ මල් පෙත්තක් පේනවා ඇති. මම ඇතුලෙන් ආපහු චුට්ටක් ඇඳගෙන තියෙනවා. ඊළඟට අපි නූල උඩට ගන්නවා මේ ඇඳලා තියෙන අවුට්ලයින් එකෙන් වෙන වර්ණයක් පාවිච්චි කරා. ඊළඟට අපි මෙන්න මේ දැන් මෙතන ඕගලන්ට අපි කියමු ඉරි තියෙනවා කියලා. ඉරි වගේ පේනවනේ. ඒ ඉරි දෙකක් අතර මැදට තමයි දැන් ඉදි කට්ට ගහන්නේ. ඒ ගහලා නැවත අර අවුට්ලයින් එකේ මම නූල උඩට අරන් තියෙනවනේ තැනකින්. එතෙන්ට කිට්ටුවෙන්ම ගන්න ඕන. දැන් මම මේ ෆ්‍රේම් එක අල්ලන් ඉන්න විදිහ අනුව මම ඉතාලම කිට්ටුවෙන් ගන්න උත්සාහ කරන්නම්. මේ වගේ මේ නූල උඩට ගත්තු තැනට කිට්ටුවෙන්ම ඉදි කටු තුඩම රඳවන්න ඕන. ඊට පස්සේ අපි මේක මේ පැත්තට දැන් අර කලින් මහපු මැහුමම තමයි අනිත් පැත්තට මහන්නේ. ඔය වගේ නූල ඉදි කට්ට යටින් දාලා මෙතනින් අදිනවා. හරි. දැන් ඊළඟට අපිට මෙතන පේනවනේ තව ඉරි දෙකක් පේනවා. මෙතන රතු පාටි. ඒ ඉරි දෙක අතර මැද්දට මේක ගහලා ඉදි කට්ට ගහලා නැවත අර ඇඳලා තියෙන අවුට්ලයින් එකට ඉදි කටු තුඩ ගේනවා. ඊළඟට කරන්නේ මේ කොළ පාට නූල. හරි. ඒ කියන්නේ මේකත් අර කලින් මහපු මැහුමම තමයි. හැබැයි මේ මැහුම් දෙක අතරට තමයි අපි මහගන්නේ. දැන් සාමාන්‍යයෙන් මම කියවනේ හෑන්ඩ් එම්බ්‍රොයිඩරි වලදී නම් මේක පාවිච්චි කරන්නේ වාටියක් මහන්න. නමුත් මේ ක්‍රිවල් එම්බ්‍රොයිඩරි වලදී මේ වගේ විශාල රූපයක් නැත්නම් විශාල කොලයක් නැත්නම් මල් පෙත්තක් වගේ දෙයක් විශාල මේ පරාසයක් තියෙන දෙයක් පුරව ගන්න ලේසියෙම මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට පැහැදිලි නේද? මල් පෙත්ත පුරවන්නට තමයි මේ ක්‍රම තුනම අනුගමනය කරන්නේ නේද? එතකොට දැන් ඔන්න අපි දෙවෙනි ක්‍රමයේ තමයි මේ විදිහට අපි පෙන්වන්නේ. හැබැයි අපිට වර්ණ දෙකකින් නූල් ගන්න ඕනේ. නේද? ඔව් දැන් මගේ නිර්මාණය අනුව වර්ණ දෙකක් පාවිච්චි කරා. නමුත් කැමති නම් එකම වර්ණයෙන් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අර චුට්ටක් විසිතුරු බවක් තියෙනවා කියලා මම කියවනේ ක්‍රිවල් එම්බ්‍රොයිඩරි වල. ඒක නිසා ටිකක් කොහොම වර්ණ වෙනස් වර්ණ පාවිච්චි කරන එක හොඳයි. අනිත් එක දැන් සමහර එම්බ්‍රොයිඩරි ක්‍රමවලදී අපි කොළ වලට පාවිච්චි කරන කොළ වර්ණ බොහෝ දුරට ස්වභාවික වර්ණ තමයි පාවිච්චි කරන්නේ. නමුත් මේ ක්‍රිවල් එම්බ්‍රොයිඩරි වලදී එහෙම නීතියක් නැහැ. අපිට අවශ්‍ය ඕනෑම කොළ වර්ණයක් පාවිච්චි කරලා කොළ මහ ගන්න පුළුවන්. දැන් මේ ක්‍රමයක් පැහැදිලි වෙයි නේද? අපි රූපය බැලුවොත් මගේ කුෂන් එක බැලුවොත් මේකම තමයි මේ වටේටම මහගෙන තියෙන්නේ. ඔව්. ඉතින් අපිට ඔන්න දැන් පේන්න තියෙනවා මේ කොළවල කොළ තුනේම මේ විදිහට තමයි අපි මහලා තියෙන්නේ. මැහුම් ක්‍රම තුනක් තියෙනවා. ඔන්න අපි මැහුම් ක්‍රම දෙකක් මැහුවා. ඔබට මෙන්න මේ විදිහට පැහැදිලිව පේනවා ඇති දැන්. ඒ වගේම තමයි තුන්වෙනි මැහුම් ක්‍රමයටත් අපි යමු. ඒක මම කියලා දෙන්න. දැන් ඒකේ නාරටිය මැද නාරටිය මහලා තියෙන ක්‍රමය තියෙනවානේ. ඒක තමයි දැන් කියලා දෙන්නේ. ඒ මැද නාරටිය මහලා තියෙන මැහුමෙන්ම තමයි පල්ලෙහා ඝනකමට පේන ටිකක් මහතට පේන මල් නැටි මහලක් තියෙන්නේ. ඒක මම මෙහෙම වෙනම මහලා පෙන්නනවා. අනේ අපිට කියවනවනේ දැන් සමීප දසනක් අපිට තියෙනවා මේ අපි මැද නාරටිය නේද? මැද නාරටිය තමයි මහලා පෙන්නන්නේ. මේ විදිහට නටුවයි දෙකම මහලා තියෙන මේ ක්‍රමයට මම එක වෙනම මහලා පෙන්නන්න මොකද අර ගොඩේ මැහුවොත් එක ගොඩේ මැහුවොත් පැහැදිලි වෙන්නේ නැති හින්දා මේ වගේ අපි ඉස්සෙල්ලා
ඉන්දි කට්ට උඩට ගන්න. මෙතනත් ටිකක් දිග ඉන්දි කට්ටක් පාවිච්චි කරා මම. ඒ වගේම නූල් පොටවල් 6ක්. ඒක අපි අනිත් ඉන්දි කට්ටුවට වැඩිය දිගයි. ඔව් මට ලේසි නිසා මේක දිග පාවිච්චි කරේ. නමුත් ඊට වඩා කොට ඉන්දි කට්ටකින් මේ වැඩේ කරන්න පුළුවන්. නූල් පොටවල් 6ක් පාවිච්චි කරලා තියෙනවා. ඒත් නූල් පොටවල් 6ක් පාවිච්චි කරනවා නේද? දැන් අපි මේ වගේ අපිට මේ මහන්න අවශ්‍ය තැනින් නූල උඩට අරගෙන නැවත මේ ඉදි කට්ට රඳවන්න ඕනේ මේ නූල උඩට ආපු තැනින්ම. ඊට පස්සේ චුට්ටක් අපි ඉදිරියට ගන්නවා ඉදි කට්ට මේ වගේ රඳවනවා. ඊළඟට අපි කරන්නේ මේ නූල ඉදි කට්ට යටින් ඔහොම තියා ගන්නවා. තියාගෙන මෙතනින් ඔතනවා අපි කියමු දක්ෂිනාවර්තව කියලා. සාමාන්‍ය දැන් මම ෆ්‍රේම් එක මගේ පැත්තට හැරෙව්වම දක්ෂිනාවර්තව. නැත්තම් ඔරලෝසුවේ කටු කැරකෙන පැත්තට 3 පාරක් විතර මෙහෙම ඔතනවා. ඒක 3ක් කියලා නියමයක් නැහැ. 4ක් 5ක් ඔතන්නත් පුළුවන්. ඊළඟට පරිස්සමෙන් මේ ටික අල්ලගෙන ඉදි කට්ට බුරුල් කරලා ගන්නවා. මෙතනින් අල්ලගෙන ඉන්න එක වැදගත්. නැත්තම් අපි දාලා තියෙන මේ අර ඔතලා තියෙන නූල් ටික බුරුල් වෙන්න පුළුවන්. ඊළඟට නැවත මේ නූල අල්ල ගන්න ඕනේ. මේකට අත් දෙකම ඕනේ. මේ නූල අල්ලගෙන දැන් මෙතන ඔයගලන්ට පේනවා ඇති පොඩි ලූප් එකක් වගේ තියෙනවා. මේ ලූප් එක අතරින් ඒ කියන්නේ මැද්දෙන් ඉදි කටු තුඩ දාලා නැවත ඊළඟ මැහුම පරතරයට ඉදි කට්ට උඩට ගන්න. මම ටිකක් විශාලට මහලා පෙන්නන්නම්. ඒක පොඩ්ඩක් පොඩි වගේ නිසා. නැවත අපි මේ නූල යටින් ඉදි කට්ට යටින් දාලා 3 පාරක් කරකවනවා නම් පළවෙනි එකට දිගටම 3ක් කරකවනවා. 1 2 3. ඊළඟට මේ ඔතපු නූල් ටික මෙහෙම අල්ලගෙන ඉන්න ඕනේ ඇඟිල්ලේ. අල්ලගෙන තමයි මේ නූල ඇදලා ගන්න ඕන. මේකට කියනවා චේන් බූලියන් ස්ටිච් කියලා. මොකද මේක බූලියන් එකකුත් එක්ක දංවැල් මැස්මක් වගේ තමයි මෙහෙන්නේ. නැත්තම් මේකට තව නමක් කියනවා knotted boolean chain කියලා. ඒ වගේ නම් කීපයක් පාවිච්චි කරනවා. නමුත් අපිට නම ඊටාම වැදගත් නෑ. මැහුම් ක්‍රමයේ ලස්සනට මහන්න ඉගෙන ගත්තොත් හොඳයි. ඊළඟට මේක ආපහු අපිට කන්ටිනියු කරන්න තියෙන. දැන් මේක මම ඔතනදී නම් මැද නාරටියටත් පාවිච්චි කරා. එහෙම නැත්තම් මල් ඉති මහද්දී අපිට නැටි වෙනුවට පාවිච්චි කරන්නත් පුළුවන්. ඔය විදිහට දිගටම කන්ටිනියු කරන්න තියෙන්නේ. හැබැයි එකම දේ අර දාපු මෙතනින් ඔතාගත්තු නූල් ටික එහා මෙහා නොයන විදිහට මෙහෙම ඇඟිල්ලෙන් අල්ලගෙන තමයි මේක අදින්න ඕනේ. මම තව එකක් එක පැහැදිලි කරලා පෙන්නන්නම්. මෙතන අතරින් අපි ඉදි කට්ට ගැහුවා චේන් එකක් වගේ තියෙන ලූප් එක අතරින් ඉදි කට්ට ගහලා මෙච්චර ගොඩක් පරතරය ගන්න එපා. මම මෙතන පැහැදිලි වෙන්න ඕන හින්දා එච්චර ගොඩක් පරතරය ගත්තේ. මේක ළඟ මැහුවාම ලස්සනයි. ඊළඟට පුළුවන් තරම් ඉදි කට්ට ටිකක් ආධාරක කරගන්න දිගට ඇදලා. ඒකයි මම දිග ඉදි කට්ටක් පාවිච්චි කරේ. ඊළඟට අපි මේක වටේ 3 පාරක් පැටලෙව්ව හින්දා නූල 3ක් පටලවලා හැමතිස්සෙම මෙතනින් අල්ලගෙන තමයි මේක මෙහෙම ඇදලා ගන්න ඕන. දැන් ඔක ඉවර කරද්දී අපි මේක ශාන්ති අපිට තව විනාඩි 3යි හරි. මෙහෙම අපි ඉවර කරද්දී ඈතට ගහන්න හොඳ නැහැ නූල. ඉදි කට්ට යටට ගන්න ඕනේ. මේ දාපු බූලියන් ටික කිට්ටුවෙන්මයි. ඔය විදිහට තමයි මැද නාරටිය මහලා තියෙන්නේ. ඊළඟට මම මෙතනම පැහැදිලි කරන්නම්. තව ඒ කොලේ ඇතුලේ තියෙන පුංචි මැහුම් වගේක් පේනවද? ඒකට කියන්නේ සීඩ් ස්ටිච් කියලා. ඒක ඊටාම කුඩාවට මහලා තියෙන මම තැඹිලි පාටින් මහලා පෙන්නන්නම්. මෙතනදිත් නූල් පටවල් 6ක් පාවිච්චි කරා. ඉතා කුඩා මැහුම් ඔන්න ඔබට පේනවා ඇති. දැන් මේ කොලේ ඇතුලේ පුංචි මැහුමක් තියෙනවානේ. චූටි ඇට වගේ පේනමට ඒකට කියන්නේ සීඩ් ස්ටිච් කියලා. ඒක අපිට දැන් ඒ පුරව ගන්න අවශ්‍ය ප්‍රමාණය ඇතුලේ මේ වගේ එක දිශාවන් වලට ඉතා කුඩා මැහුම් ටිකක් මහන්න තියෙන එකට කියනවා සීඩ් ස්ටිච් කියලා. මේ වගේ අපිට ඒක එකම දිශාවට කියලා දෙයක්වත් නැහැ. එකම විදිහට තියෙන්න ඕනෙත් නැහැ. එක අතට මේක ඉතින් ඇත්තටම අර මොකක් හරි ලොකු ප්‍රමාණයක් ප්‍රදේශයක් පුරව ගන්න තියෙන ලේසිම මැහුම් ක්‍රමයක්. ඔව්. එම්බ්‍රොයිඩර් මැහුම් කලාව තුළින් එම්බ්‍රොයිඩර් ක්‍රමය තුළින් කොයිතරම් ලස්සන නිර්මාණ කරගන්නට පුළුවන්ද? ඉතින් මේ කුෂන් කවර් එකකට ඒ වගේම තමයි ටේබල් මැට් එකකට ඒ වගේම අපි කියන බෙඩ් ෂීට් එකකට පිලෝ කේස් එකකට මේ නිර්මාණ කොයිතරම් අපූර්වවට ගැලපෙනවද? ඉතින් මේ කාරණා අපි කතා කරමු ශිරාන්ති. ඔව්. ඇත්තටම මේ මැහුම් ක්‍රමය නම් ඕනම රෙදි වර්ගයක් මත මහන්නත් පුළුවන්. මේ ඔබ දකින්නේ තවත් නිර්මාණයක්. ඔව් ඒකත් කුෂන් කවර් එකකට කරලා තියෙන්නේ. ඒකත් ක්‍රිවල් එම්බ්‍රොයිඩරි වලට ආවේනික වෙච්ච මැහුම් ක්‍රම රාශියක් පාවිච්චි කරලා මහලා තියෙන්නේ. ඇත්තටම ලංකාවේ මේ මැහුම් ක්‍රම, ඒ කියන්නේ මේ එම්බ්‍රොයිඩරි ක්‍රමය ඕනෑම රෙදි වර්ගයක් මත කරන්න පුළුවන්. ඒ කියන්නේ කොටන් රෙද්දක් හෝ රෝ සිල්ක් හෝ සැටින් හෝ ඕනම රෙදි වර්ගයක කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි පාවිච්චි කරන්නේ අපිට ලංකාවේ ගන්න තියෙන කපු කැරලි නූල්. නමුත්
මේක වෙන විදේශ රටවල මහන්නේ ක්‍රිවල් වූල් කියලා වූල් වර්ගයකින්. ඉතින් අපිට ඒක අත්‍යවශ්‍ය නෑ. අපේ තියෙන සම්පත් පාවිච්චි කරලා නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම අපේ ඇඳුමකට උනත් ලස්සන නිර්මාණයක් කරන්න පුළුවන්. පුංචි දරුවන්ගේ ඇඳුම් වලට මොකද විශේෂයෙන්ම අපි දකිනා පුංචි දූ පැටවුන් නේද? පුංචි දුවලා අපි දියණියන් හරිම ලස්සන ගවුන් මේ වගේ එම්බ්‍රොයිඩර් ක්‍රම වලින් අඳිනවා අපි දැකලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි මුලින් මතක් කරා වගේම ස්වයං රැකියාවකට යොමු වෙන්නට ඉන්න ඔබට කොයිතරම් ගැළපෙනවාද නිවසේ ඉඳන්ම ගෙදර වැඩ කටයුතු කරන ගමන්ම දරුවන්ගේ සම්පූර්ණයේ වැඩ කටයුතු කරන ගමන්ම අපේ ගෘහිණියන්ට පුළුවන් නේද ස්වයං රැකියාවකටත් අත්ලක් වෙන්නට. ඉතින් ශිරාන්තිගේ දුරකථන අංකය මා සඳහන් කරන්නම්. මොකද මේ අද කරපු මේ නිර්මාණයේ ගැටලුකාරී තත්ත්වයක් තියෙනවනේ. ඒ වගේම තමයි ශිරාන්තිගේ පන්ති පැවැත්වෙනවා. ඒ හා සම්බන්ධවත් ඔබට කතා කරන්නට පුළුවන්. 0.779 285 960. නැවතත් මා සඳහන් කරන්නම් 0.779 285 960. ඉතින් ඒත් එක්කම ශිරාන්ති අපි කතා කරමු ඔබේ පන්ති පැවැත්වෙන දිනයන් සහ කොහොමද අලුතෙන් එකතු වෙන කෙනෙක්ට ඔබේ පන්ති වලට එන්නට පුළුවන් වෙන්නේ. ඕ ලංකා ඇත්තටම මගේ පන්ති මේ දවස්වල පැවැත්වෙන දෙමටගොඩ විතරයි. ඉතින් මේ ගැන වැඩි දුර හදාරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මට දුරකථන ඇමතුමක් දීලා ඒ සඳහා සහභාගී වෙන්න පුළුවන්. හොඳයි. ඉතින් නැවතත් එහෙමනම් ශිරාන්තිගේ දුරකථන අංකය සඳහන් කරන්නම්. මොකද ඔබට ඔන්න දැන් පුළුවන් ශිරාන්තිගේ පන්ති වලට යන්න 0.779 285 960 කියන දුරකථන අංකයට කතා කරොත් 0.779 285 960. ඉතින් ශිරාන්ති පෙරේරා අපේ ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනියට තමයි අපි එන්නට කිව්වේ ඔබව දැනුවත් කරන්නට. ඉතින් ඔබතුමියට බොහොමත්ම ස්තුතියි. තවත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙන අපි සමදෙනා ආයිබෝවන්. සුබ දවසක්. ඉතින් එහෙමනම් ඔබේ නිවසෙන් සමගෙන යන්නට කාල වේලාව ඇවිල්ලා තියෙන්නේ බ්‍රහස්පතින්දා පියම්විල වැඩසටහනෙන්. හැබැයි අපි හෙටත් සිකුරාදා පියම්විලෙන් එනවා උදෑසන 8 වෙනකොට. ඉතින් එහෙමනම් අද දවස බොහොම සුබවාදීව ගත කරන්න, සුබවාදීව හිතන්න, කෙනෙක් දිහා බලලා අපහාස උපහාස කරනවට වැඩිය බොහොම කෙනෙක් දිහා බොහොම හොඳ දැක්මකින් බලන්න එබට පුළුවන් වේවි ඔබේ ජීවිතේ සාර්ථක කරගන්නට. එහෙමනම් අද දවස සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි අපේ නිවසෙන් සමගෙන යනවා. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් ආයිබෝවන් අපි ගිහිල්ලා එන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.